समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदा धम्मස්සවනකාලෝ अयं बधन्ता धम्मස්සවනකාලෝ अयं बधन्ता ධම්මස්සවනකාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි ප්‍රඥා නාලිකාව තුළින් ලෝකයේ පුරා විසිරුවා හරින ධර්මදේශනා මාලා අතරින් පින්බර දායකත්වයේ ගත් ධර්මදේශනාවක් සඳහා සදැහැති දායකත්වය දරනු ලබන්නේ දරුවන් දෙදෙනා ලේලිය මුණුබුරන් දෙදෙනා වන සදෙව් කිත්නුක හිරුණ මතීෂ සහ රාණි සමරනායක මෑණියන්ගේ සහෝදර සහෝදරයන් ඇතුළු පවුලේ සෑම දෙනා විසින් අරමුණ බණ්ඩාරගම ගම්මන් පිළපදිංචි රාණි සමරනායක මෑණියන්ගේ 2021 නොවැම්බර් මාස 13 වන අද දිනට යෙදෙන 69 වන ජන්මදිනය වෙනුවෙන් එතුමියට නිදුක් නිරෝගී සුව චිරජීවනය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම පරලෝසපත් පියාණන් වන සිරිසේන ප්‍රනාන්දු මහතාටත් මෙම උතුම් ධර්ම දේශනාවේ පුණ්‍ය කුසල් අනුමෝදන් වී සසර ගමන කෙටි වේවායි ප්‍රාර්ථනා කරන අතර මීට සමගාමීව රාණි සමරනායක මෑණියන්ගේ දයාබරමව පියානන්දනිය සහ මාමණ්ඩිය ඇතුළු මිය පරලොව ගියා වූ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මෙම පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා. තවද පැතිරීගෙන යනා වූ කොවිඩ් වසංගතයෙන් සියලු ලෝකවාසීන් ආරක්ෂා වීමටත් මෙම ධර්ම දේශනාමය පුණ්‍ය කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අරමුණු ඉෂ්ට සිද්ධ කර ගැනීමේ පිරිසිදු සිතවිල්ල පෙරදරි කරගෙන ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ගති මාතෘකාවක් ලැබිලා තියෙනවා. පරමාර්ථ සතර පරමාර්ථ ධම්ම සතර පහදා දෙන්න. සිත බෙදෙන්නේ කවර කරුණු වලින්ද? සිත පළමු කොට බෙදෙන්නේ කෙසේද? අභිධර්ම දේශනාවක්. දේශනා දෙකයි. සම්මුති දේශනා, පරමාර්ථ දේශනා. සම්මුති වශයෙන් ස්ත්‍රී පුරුෂ ගස් ගල් කඳු පර්වත ඇල දොනල ගංගා ආදී වශයෙන් දේශනා කිරීම සම්මුති දේශනා. සත්පුච්චර සන්නාව තුළ දෙගෙන දේශනා කිරීම සම්මුති දේශනා. පරමාර්ථ දේශනා කියන්නේ ඊ타ත්ම පිරිසිදු යථාර්ථය, පරම සත්‍ය නිවැරදි ආකාරයෙන්ම පෙන්වලා දීම, පහදලා දීම. ඒ පරමාර්ථ දේශනා. මේ ලෝකේ පරමාර්ථ වශයෙන් ගත්තාම කොටස් හතරයි. චිත්ත, චෛතසික, රූප, නිර්වාණ. චිත්ත, චෛතසික, රූප කියන නිර්වාණය හැරුණාම ඒ ධර්මතා තුනම හටගන්න හේතුන්ගේ. නිර්වාණය විතරක් හේතුරහිතයි. හේතුවක් අවශ්‍ය නැහැ නිර්වාණයට. නිවනට යනකම්ම හේතු අවශ්‍ය වෙනවා. ධර්මය අවබෝධ කරගන්නට නිවනට හේතු අවශ්‍ය වෙන්නේ නැහැ. නිවන හේතුන්ගෙන් හටගත් ධර්මතාවයක් නෙමෙයි. චිත්ත, චෛතසික, රූප, නිර්වාණ පරමාර්ථ ධර්ම හතර. චිත්ත කියන්නේ සිත. සිතක් හටගන්න
සිත් පරම්පරාවක් ඕනි. නොකැඩී නොසිඳී යන පරම්පරාවක තමයි සිතක් හටගන්නේ. දැන් අඹ ගහක් හටගන්න අඹ ගස් පරම්පරාවක් තියෙන්න ඕනේ. මේකේ මුල් අඹ ගහ හොයන්න ගියොත් එහෙම අඹ ගස් පරම්පරාවේ මුල් අඹ ගස් කොහෙද හැදුනේ කියලා හොයන්න ගියොත් මේකට උත්තරයක් නැහැ. එමනම් මේ සිතත් ඒ වගේ. සිත් පරම්පරාවක් තියෙන. නොකැඩී නොසිඳී යන. එක සිතක් නැති වෙන ශනේ තව සිතක්. ඒ සිත නැති වෙන ශනේ තව සිතක්. ඒ සිත නැති වෙන ශනේ තව සිතක්. ඉදිරි සිතට පවතිනා වූ සිත ප්‍රත්‍යයයි. මේ මොහොතේ පවතිනා වූ සිත ඉදිරියෙන් හටගන්නා වූ සිතට ප්‍රත්‍යයයි. ඒ ඉදිරියෙන් හටගන්නා සිත ඊළඟ සිතට ප්‍රත්‍යයයි. ඒ සිත ඊගාව සිතට ප්‍රත්‍යයයි. මේ ආදී වශයෙන් සිත් පරම්පරාවක් තියෙනවා. අර අඹගස් පරම්පරාව කොහොමද? අඹගහ. අඹගහ හැදුනේ අඹ ඇටයකින්. ඒ අඹ ඇටයට හේතුව අඹගහක්. ඒ අඹගහට හේතුව අඹ ඇටයක්. ඒ අඹ ඇටයට හේතුව අඹගහක්. මේ ආදී වශයෙන් මුල් අඹගස් හොයන්න බෑ. අනේ වගේ තමයි මේ සිත. දැන් පසුපසින් එන සිත් ඉදිරිපස සිත් වලට ප්‍රත්‍යයයි. ඉදිරිපසින් හටගන්න සිත් මේ දැන් පවතින සිත් ප්‍රත්‍යයයි. එහෙනම් මේකේ මුල් සිත හොයන්නේ. ඒක තේරුම් නැති කාර්යයක්. ඒක කාලේ නාස්ති කිරීමක්. මොකද බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා මේ ලෝක විශ්ය, චිත්ත විශ්ය, කර්ම විශ්ය, 이르දි විශ්ය කියන මේ විශ්යන් හතර ගැන හොයන්න යන්න එපා කියලා. යම් කිසි කෙනෙක් හොයන්න ගියොත් එයා උම්මත්තක වෙයි කියලා. මේක මේ નિરර්ථක දෙයක්, කාලය නාස්ති කිරීමක් හැටියට. එහෙනම් සිත හටගන්නේ හෘදේ වස්තුව ඇසුරු කරගෙන. හෘදේ වස්තුවේ තියෙන අඩුකෝප භාගයක විතර ලයක්. ඒ ලය ඇසුරු කරගෙන හටගන්න ශක්ති විශේෂයක්. දැන් නවීන දද කාලේ විද්‍යාඥයෝ නැත්නම් යම් අය දාර්ශනිකයෝ යම් අය කියන මේ මොලේ සිත් හටගන්න කියලා. ධර්මයට අනුකූල බැලුවොත් විග්‍රහ කළ බැලුවොත් මොළයේ නෙමේ සිත් හටගන්න හෘද වස්තු අසුරු කරගෙන. ඒකට හේතුව තමයි ප්‍රතිසන්දි විඥානයත් එක්ක පහළ වෙන රූප කලාප 30ක් තියෙනවා. කාය දශක, වස්තු දශක, භාව දශක. ශරීරයෙන් 10යි කාය දශක. වස්තු දශක හෘද වස්තුවෙන් 10යි. භාව දශක ස්ත්‍රී පුරුෂ භාවයෙන් 10ක්. රූප කලාප 30ක් හට ගන්නවා ප්‍රතිසන්දි විඥානයත් එක්ක කර්ම වේගයෙන්. ඒ ප්‍රතිසන්දි විඥානය ඇති වෙනවත් එක්කම ඒ කර්ම වේගයෙන් හට ගන්න රූප කලාප 30. එතකොට මොලයක් හැදිලා නැහැ එතකොට. කාය දශක, වස්තු දශක, භාව දශක. දොස්තර මහත්තුරු ප්‍රකාශ කරන සමහර ළමයි උපදිනවා මොලයක් නැතුව. හැබැයි යාලා බොහොම සුළු වෙලාවක් ජීවත් වෙන්නේ මරණයටපත් වෙනවා. එහෙනම් සිත පැවතුනේ කොහෙද? සිත පැවතුනේ හෘදේ වස්තු. එයි කාය දශක, වස්තු දශක, භාව දශක කියලා පහළ වෙන රූප කලාප 30. ඒතර වස්තු දශකය හෘදේ වස්තුව. ඒකේ රූප කලාප 10ක් තියෙනවා. මොනවාද? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕචා කාය ප්‍රසාද රූප හා ජීවිත ඉන්ද්‍රිය රූප 10යි. එන සිත හටගන්නේ හෘද වස්තු කෝෂේ. අපේ ශරීරේ නිර්මාණය වෙලා තියෙනවා ඇටකැබලි 300කින්. ඇටසැකිල්ල කියන්නේ ඒකට. ඒ ඇටකැබලි 300ට මස්යදලි 900ක් අලවලා නහරවැල් 900කින් වෙලලා තියෙනවා. ඒ නහරවැල් 900ක් පුරා ගමන් කරන ලේ ධාරාව හෘද වස්තුවට එක පැත්තකින් ඇතුල් වෙනවා අනිත් පැත්තෙන් පිට කරනවා.
අඩුකෝප භාගයක විතර ලයක් හෘදේ වස්තුව ඇසුරු කරගෙන තියෙනවා. හෘදේ වස්තු කෝෂයේ තියෙනවා. ඒ ලේ ඇසුරු කරගෙන හටගන්න ශක්ති විශේෂයක් තමයි සිත කියන්නේ. ඒක අපිට තේරුම් ගන්න පුළුවන් මේ ලේ ඇසුරු කරගෙන හටගන්න ශක්ති විශේෂයක් කියන කාරණය අපිට තේරුම් ගන්න තවත් කරුණු කීපයක් තියෙනවා. දැන් කෙස්වල ලේ ගලාගෙන යමන්නේ. රෝම කූපයන් නෑ. නියපොත්ත නෑ. එනං දත දැන් මේ කෙස්ලොම් නිය දත් කියන මේ හතර යමකින් කපනවා නම් අපට රිදෙන්නේ වේදනාවක් දැනෙන්නේ. කොණ්ඩේ කපනකොට රිදෙන්නේ වේදනාවක් දැනෙන්නේ. රෝම කූපයන් කපනකොට වේදනාවක් දැනෙන්නේ. නියපොත්ත කපනකොට වේදනාවක් දැනෙන්නේ. වේදනාවක් දැනන කපන්න බෑ. දැනෙන්නේ. දත බ්ලේඩ් තලයකින් හෝ එහෙම නැත්නම් යම ආයුධයකින් හිමින් කපන් රිදෙන්නේ දැනෙන්නේ. එන මේ ස්ථාන හතර සිත් හට ගන්න. අනිත් සෑම තැනකටම අපි යම් මල්පෙන්තක් හෝ යම් දෙයක් තියලා තද කරොත් ලේනවා. මල්පෙන්තක් තියලා තද කරලා බලන්න ලේනවා. හැබැයි ඒක දැනෙනවා. ඒ දැනෙන්නේ සිතට. එන සිත සම්බන්ධ ලයත් එක්ක. එන හෘදේ වස්තු කෝෂේ තියෙන අඩුකෝප භාගයේ විතර ලේ අසුරු කරගෙන තමයි සිත හටගන්නේ. හැබැයි සිත හටගන්න වර්තමානයේ සිත හටගන්න ස්ථාන හයක් ඕනේ. ඒ ස්ථාන හය තමයි ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ඇස, කන, නාසය, දිව, ශරීරය හා සිත. මේ ස්ථාන හය මූලික කරගෙන තමයි සිත හටගන්නේ. මේ ස්ථාන හයම නැත්තම් සිත හටගන්න බෑ. සිතක් හදන්න බෑ. සිතක් සකස් වෙන්නේ ඇහක් නැත්තම් සිතක් සකස් කරන්න බෑ. කනක් නැත්තම් සිතක් හදන්න බෑ. නාසයක් නැත්තම් ඒ සිතක් හදන්න බෑ. දිවක් ශරීරයක් නැත්තම් සිතක් හදන්න බෑ. කාම ලෝක රූප ලෝක කියන. අරූප ලෝකය නම් වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා හතර තියෙනවා සිතත් එක්ක. තව තියෙනවා අසඤ්ඤ තලයක එකක්. ඒකේ නම් සිත නැහැ. ඒක රූප කායක් විතරයි තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕචා කාය ප්‍රසාද නැහැ. කාය ප්‍රසාද රූප තියෙනවා. තර ජීවිත ඉන්ද්‍රිය රූපයක් තියෙනවා. රූප කලාප ටික විතරයි ඇතුළත් සිත සම්බන්ධයක් නැහැ අසඤ්ඤ තලේ. අරූපතල හතරේ රූප කායක් නැහැ. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕචා කාය ප්‍රසාද රූප රූප ජීවිත ඉන්ද්‍රිය නැහැ. නාම ජීවිත ඉන්ද්‍රිය විතරයි තියෙන්නේ. එහෙනම් සිත උපදින තැන් 6යි. සිත බෙදන්නේ කොහොමද කියලා අහනවා. සිත බෙදන්න පුළුවන් සිත ඔක්කොම තියෙන 89ක්. සිත 89ක් තියෙනවා. හැබැයි ධ්‍යානත් එක්ක ගත්තොත් 121ක් වෙනවා. ලෞකික සිත 81යි. ඒකට 40ක් තියෙනවා ධ්‍යාන සිත්. රූපාවචර ධ්‍යාන සිත් ලෝකෝත්තර සිත් 8ත් එක්ක ගණනය කරාම 8 40යි ලෞකික සිත් 81යි 121ක්. 89ක් හෝ 121ක් සිත්. ඒක බෙදන්න පුළුවන් මෙන්න මේ විදිහට. කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත්, ලෝකෝත්තර සිත්. ඒ වගේම බෙදන්න පුළුවන් කුසල් සිත්, අකුසල් සිත්, විපාක සිත්, ක්‍රියා සිත්. තවත් බෙදන්න පුළුවන්.
අසංකාරික සිත්, සසංකාරික සිත්. ලෞකික සිත්, ලෝකෝත්තර සිත්. සහේතුක සිත්, අහේතුක සිත්. සෝබන සිත්, අසෝබන සිත්. ඒ ආදි වශයෙන් බෙදන්න පුළුවන්. සිත් විවිධ ආකාරයකට. 89ක් සිත්. කාමාවචර සිත් 54ක් තියෙනවා. දැන් පරමාර්ථ ධර්ම 4 පහදා දෙන සිත බෙදෙන්නේ කවර කරුණු වලින්ද? සිත පළමු කොට බෙදෙන්නේ කෙසේද? එතකොට සිතක් හට ගන්න නම් සබ්බචිත්ත සාධාරණ චෛතසික. මම චෛතසික කියනකොට ඒක කියනවා. එහෙනම් 89ක් බෙදන්න පුළුවන්. කාමාවචර, රූපාවචර, අරූපාවචර හා ලෝකෝත්තර වශයෙන්. කාමාවචර සිත් 54ක් තියෙනවා. කාමාවචර සිත්. රූපාවචර සිත් 15ක් තියෙනවා. අරූපාවචර සිත් 12ක් තියෙනවා. අකුසල් කාමාවචර සිත් 54යි, රූපාවචර සිත් 15යි 69යි, අරූපාවචර සිත් 12යි 81යි, ලෝකෝත්තර සිත් 8යි 89යි. අනසිත 89 අනසිත බෙදෙන ආකාරය. ඒතර කාමාවචර සිත් බෙදන්න පුළුවන්. ඒ තමයි කාම සෝබන සිත් 24යි, අහේතුක සිත් 18යි, අකුසල් සිත් 12යි. ආයි තවත් බෙදන්න පුළුවන්. ඒ තමයි අහේතුක සිත් 18 බෙදන්න පුළුවන්. අකුසල විපාක 7යි, කුසල විපාක 8යි, ක්‍රියා 3යි. එතන 18යි. අකුසල 12යි 30යි, කාම සෝබන 24යි 54යි, රූපාවචර සිත් 15යි, අරූපාවචර සිත් 12යි, ලෝකෝත්තර සිත් 8යි 89යි. අන සිත් බෙදෙන ආකාරය. දැන් මේක යහන සිත බෙදන්නේ කවර කරුණු වලින්ද? අන බෙදෙන. සිත් වලින්ම තමයි ඉතින් බෙදන්න තියෙන්නේ. සිත බෙදන්න තියෙන සිත් වලින්මයි. රූප ධර්ම වලින් සිත් බෙදන්න බෑනේ. සිත බෙදන්න තියෙන සිත් වලින්මයි. එහෙනම් ඔය 89ක් සිත්. ඒතර තියෙන 52ක් චෛතසික. චෛතසික 52ක් තියෙනවා. ඒ 89 සිත් එකින් එක විස්තර කරන්න ගියොත් කාලයක් නැහැ. දැන් කාම සෝබන සිත් 24යිනේ. ඒක කුසල විපාක ක්‍රියා වශයෙන් 3ක් තියෙනවා. 8 ඒවා 3ක්. කාම සෝබන. සෝමනස්සහගත ඥාන සම්පයුත්ත සංකාරික සිත, සසංකාරික සිත. සෝමනස්සහගත ඥාන විප්පයුත්ත සංකාරික සිත, සසංකාරික සිත. උපේක්ඛාසහගත ඥාන සම්පයුත්ත සංකාරික සිත, සසංකාරික සිත. උපේක්ඛාසහගත ඥාන විප්පයුත්ත සංකාරික සිත, සසංකාරික සිත. ඒක කුසල 8යි, විපාක 8යි, ක්‍රියා 8යි. 24යි. දැන් අකුසල් සිත් 12න් 8ක් ලෝභ මූල සිත්, දෙකක් දේශ මූල සිත්, දෙකක් මෝහ මූල සිත්. ලෝභයයි, දේශයයි, මෝහයයි මූලික කරගෙන හටගත්ත සිත් 12. අහේතුක කුසල විපාක. ඒවා උපේක්ඛා සහගතයි. කුසල විපාක 8ක් තියෙනවා. එකෙන් දෙකක් එනවා. සැප සහගත කාය විඥාන හා සෝමනස්ස සහගත මනෝ විඥානය. ඒ ආදි වශයෙන් සිත් බෙදන්න පුළුවන්. ඉතින් අභිධර්මයේ කාණ්ඩ 42000ක් තියෙනවා. කාණ්ඩ 42000ක් අභිධර්ම පිටකයේ තියෙනවා. චිත්තචෛසික, රූප, නිර්වාණ කියන ධර්මතා 4 බෙදලා පෙන්වන ආකාරය. චෛතසික 52ක් තියෙනවා. මොකද්ද මේ චෛතසික කියන්නේ? චෛතසික කියන්නේ සිතත් එක්ක හටගන්න, සිතත් එක්ක පවතින, සිතත් එක්ක ක්‍රියාත්මක වෙන, සිතත් එක්කම නැති වෙන. ශක්තින් 52ක්. සිතත් එක්කමයි හටගන්නේ. සිතත් එක්කමයි පවතින්නේ. සිතත් එක්කමයි ක්‍රියාත්මක වෙන්නේ. සිතත් එක්කමයි නැති වෙන්නේ. එයින් 52ක් තියෙනවා. ඒකෙන් 25ක් සෝබනයි. සෝබන සිත්. චෛතසික, සෝබන චෛතසික. සෝබන සාධාරණ 19ක් තියෙනවා. තර 25ක් සෝබනයි. අඤ්ඤ සමාන තියෙනවා 13ක්. අකුසල 14ක් තියෙනවා. අකුසල 14යි, අඤ්ඤ සමාන 13යි, කුසල චෛතසික 25යි.
එතකොට 25යි 27යි 52යි. ඒ අඤ්ඤ සමාන රාශිය කියන එක දෙකට බෙදෙනවා. සබ්බචිත්ත සාධාරණ 7යි ප්‍රකීර්ණක 6යි. සබ්බචිත්ත සාධාරණ සියලුම සිත් වලට සාධාරණයි. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිත ඉන්ද්‍රිය මානසිකාරය කියන 7 සියලුම සිත් වල යෙදෙනවා. ප්‍රකීර්ණක 6යි. විතක්ක විචාර අදිමොක්ක විරිය ප්‍රීති ඡන්ද මේවා සමහර සිත් වල යෙදෙනවා. සමහර සිත් වල යෙදෙන්නේ නැහැ. ඒ නිසා තමයි ප්‍රකීර්ණක කියන්නේ. අර 7 නම් 81ක් හෝ 89ක් හෝ 121ක් සියලුම සිත් වල යෙදෙනවා. සබ්බචිත්ත සාධාරණ. ඒ වගේම අකුසල චෛතසික 14ක් තියෙනවා. එකෙන් 4ක් අකුසල සාධාරණ. මෝහය, මුලාව, අහිරිකානෝතප්ප, උද්දච්ච. මේ 4 සියලුම අකුසල සිත් වල යෙදෙනවා. අකුසල සිත් 12ම යෙදෙනවා මේ 4ම. අනිත් ඒවා ඒ අවස්ථාවලදී යෙදෙන ඒවා. අනිත් 10. එහෙනම් චෛතසික 52ක් ක්‍රියාත්මක වෙනවා. මොකක් එක්කද? 89ක් සිත් එක්ක. 52ක් චෛතසික. ඔන්න චිත්තසයිසික. එතකොට දැන් සිත අපි කිව්වා සිත කොහෙද පවතින්නේ? සිත කොහෙද හටගන්නේ? ස්ථාන 6ක් ඕනේ සිත හටගන්න. ඇස කන නාසය දිව ශරීරය හා මන කියන ධර්මතාවයන් මූලික කරගෙනයි සිත හටගන්නේ. ඒ ධර්මතාවයන් නැත්තම් සිත හටගන්න බෑ. ඒ ආයතන ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ ආයතන හයේ Nirodhayමයි නිවන. ඒ ආයතන හය යම් තැනක පවතින්නේ නැද්ද? චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවායතන, කායායතන, මනායතන. මේ ආයතන හය යම් තැනක පවතින්නේ නැද්ද? එකක්වත් යම් තැනක පවතින්නේ නැද්ද? ඒ නිවනයි. ඒ නිවනයි. එහෙනම් ඔය ආයතන හයම හටගන්න හේතුවක් ඕනේ. ඒකයි මං කිව්වේ චිත්ත චෛතසික රූප කියන සියලුම ධර්මයන් හටගන්න හේතුවක් ඕනේ. හැබැයි නිවනට හේතුවක් නෑ. එතකොට චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවායතන, කායායතන, මනායතන. මේ ආයතන හයම හටගන්නේ හේතුන්ගේ. ඒ ආයතන හය තුල තියෙනවා චිත්ත චෛතසික රූප කියන ධර්මතාවයන්. එහෙනම් චිත්ත චෛතසික රූප කියන සියලුම ධර්මතාවයන් හටගන්න හේතුවක් ඕනේ. එතකොට ඒ ආයතන හයේ නිවීම, ඒ ආයතන හයේ නොපැවැත්ම නිවනයි. නොපැවැත්ම නිවනයි. එතකොට නිවනට හේතුවක් ඕනේ. නිවනට හේතුවක් අවශ්‍ය වෙන්නේ. එහෙනම් අර ධර්මතා හයම ක්‍රියාත්මක වෙන්න හේතුවක් ඕනේ. දැස ක්‍රියාත්මක වෙන්න හේතුවකින්. ඒක දැන් ඔයත් දන්නවා. ඒක මම රූප විභාගෙදි කියන්නේ. එහෙනම් චිත්තසයිසික අනිත් ධර්මතාවය තමයි රූප. රූප 28ක් තියෙනවා. 28ක් රූප. හැබැයි 28ම රූප හටගන්නේ ධර්මතා 4කින්. ඒ ධර්මතා 4 නිසා පවතිනා වූ 24ක් තියෙන්නේ. මොන ධර්මතා 4ද? මහා භූත 4 නිසා පවතිනා වූ උපාදාය රූප 24ක් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඊට වඩා දෙයක් රූප තුල ඇතුල් කරන්න බෑ. අර 89ක් සිත්තා චෛතසික 52ක් හා ලෞකික සිත් 81ක් හා ලෝකෝත්තර සිත් 40ක් 121ක්. එතකොට සියලුම නාම ධර්මයන් ඒ තුල ඇතුළත්. චෛතසික 52ත් එක්ක 121ක් සිත්. සියලුම සිත්වල ස්වභාවය සිත් ඒ තුල ඇතුළත්. චිත්ත චෛතසික ඒ නාම ධර්මයන් 28ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රූප ධර්මයන් හැටියට. දැන් මොනවාද රූප? රූප කිව්වේ මහ භූත. මහ භූත 4ට. ඒ මහා භූත 4 නිසා පවත්නා වූ උපාදාය රූප 24ක්. උපාදාය රූප මොනවාද? අපි දන්නවා
චක්කු ප්‍රසාද රූප කියලා අපි කතා කරනවා. චක්කු කියන්නේ ඇස. ප්‍රසාද රූප. ତොර ප්‍රසාද රූප කියන්නේ රූප කියන තැන හොඳට දැන් මතක තියාගන්න. මොකද දැන් මම මුලින් කිව්වා මහා භූත 4 නිසා පවතිනා වූ උපාදාය රූප 24ක්. එහෙනම් ඒ උපාදාය රූප 24ෙම තියෙන්නේ මහා භූත 4යි. එහෙනම් ඒ මහා භූත 4ෙන් නිර්මාණය වෙච්ච එකක් තමයි චක්කු ප්‍රසාද රූපය. ତොර චක්කු කියන්නේ ඇස. ප්‍රසාද රූප කියනවා. ඒ ප්‍රසාද රූප කියන්නේ. ප්‍රසාද රූප කියන්නේ පෙර සංසාරික කර්මෙන් සකස් වෙච්ච නිසා. පෙර භවවල කරගත්ත කර්මයෙන් නිර්මාණය වෙච්ච නිසා ප්‍රසාද කියන වචනය පාවිච්චි කරනවා. පෙර භවවල කරගත්ත කර්ම. ඒතර කර්ම කියන්නේ අර සිතේ ස්වභාවයයි. අර චෛතසිකත් එක්ක ක්‍රියාත්මක වුණු සිත්වල ස්වභාවය තමයි කර්ම කියලා කියන්නේ. අපි ඉස්සෙල්ලා කිව්වා සිතක් හටගන්න, සිතත් එක්ක පවතින. ඒතර චෛතසික කියන ධර්මතාවයන් සිතත් එක්කමයි හටගන්නේ, සිතත් එක්කයි පවතින්නේ, සිතත් එක්කයි ක්‍රියාත්මක වෙන්නේ, සිතත් එක්කමයි නිරුද්ධ වෙන්නේ. එහෙනම් මේ චෛතසිකයන්ගෙන් බලවත් වෙච්ච සිත් ඒවට තමයි කර්මසිත කියන්නේ. ඒ කර්මසිත. ඒතර ඒ කර්මසිත අපි දන්නවා 29 තියෙන්නේ. කර්මසිත තියෙන්නේ 29. 89ක් සිත් ක්‍රියාත්මක වුණාට ප්‍රතිසන්දියක් එහෙම නැත්නම් තවත් භවයක් හදන්න පුළුවන් සිත් තියෙන්නේ 29. ඒ 29 තමයි කාමාවචර මහ කුසල සිත් 8යි. කාමාවචර මහ කුසල සිත් 8 කුසල. අකුසල සිත් 12යි. ඒ 12 කුසල. රූපාවචර කුසල් සිත් 5යි. තොර 12 8යි 20යි. රූපාවචර කුසල් සිත් 5යි 25යි. අරූපාවචර කුසල් සිත් 4යි 29යි. මේ 29ට කියන්නේ කර්මසිත. එහෙනම් මේ චක්කු ප්‍රසාද රූපයක් හදන්න ඔය සිත් 29න් එකක් තමයි ඉදිරිපත් වෙන්නේ. කර්මසිත කිව්වේ ඒකයි. තොර කාමාවචර මහ කුසල් සිත් 8න් එකක් අරගෙන ප්‍රතිසන්දිය ගත්තොත් ඊතර කුසලයේ ප්‍රතිඵලයක්. සෝමනස්සහගත ඥාන සම්පයුත්ත අසංකාරික සසංකාරික. සෝමනස්සහගත ඥාන විප්පයුත්ත අසංකාරික සසංකාරික. ඊතර සෝමනස්සහගත ඥාන සම්පයුක්ත අසංකාරික බුදුරජාණන් වහන්සේගේ සිත මොකක්ද? සෝමනස්සහගතයි. ඥාන සම්පයුත්තයි. ඥාන සම්පයුත්තේ කියන්නේ නුවණත් එක්ක ඥාන සම්පයුත්තයි. අසංකාරික කියන්නේ තමන්ගේ උවමනාවෙන්. සසංකාරික කියන්නේ තවත් කෙනෙක්ගේ මෙහෙයවීමෙන්. දැන් බුදුරජාණන් වහන්සේට බුදු වෙන්න තවත් කෙනෙක් මෙහෙයුවේ නැහැ. කිසිම කෙනෙක් මෙහෙයුවේ නැහැ. තමන්ගේ සිතයි මෙහෙයුවේ. බුදුරජාණන් වහන්සේට බුදු වෙන්න. එහෙනම් ඒ සිත අසංකාරිකයි. සෝමනස්ස සහගතයි කිව්වේ සතුටු සහගතයි. ඥාන සම්පයුක්තයි කිව්වේ පෙර සංසාරේ දිගටම භවෙන් භවයට නොකැඩී අරගෙන ආපු ඒ ඥානයයි. ඥාන සම්පයුක්තයි. සෝමනස්ස සහගත කිව්වේ සතුටයි. එයි අවුරුදු 29ක් අතිශය ප්‍රණීත සැප වින්දේ. සෝමනස්ස සහගත සතුට සහගත. නුවණත් එක්කයි ප්‍රතිසන්දි ගත්තේ. ඥාන සම්පයුක්ත. තමන්ගේ උවමනාවෙන් තුසිත දිව්‍ය ලෝකයෙන් චුත වුණේ දේවතා ආරාධනාවෙන්. දෙවියන් ආරාධනා කරා. එනකොට දෙවියන් මෙහෙව තමන් බැලුවා. තමන් බලලා බුද්ධත්වයේ ලබන්න සුදුසු කාලය, දීපය, දේශය, කුලය, මව කියන ඒවා බැලුවා බුදුරජාන් වහන්සේ. එහෙනම් අසංකාරිකයි. එතකොට දෙවියන්ට ආරාධනා කළා. එතන මෙහෙවීමක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ බෝසත්යන් වහන්සේදා උදට තුසිතේ ඉතින් ඒ බුදු වීමේ අරමුණින්ම තමයි සියලු පාරමිතා සම්පූර්ණ කරලා තුසිතේ විවේක වැඩ සිටි. අසංකාරිකයි කියන්නේ තමන්ගේම උවමනාවෙන් ආවේ. දැන් සියලු ගිහි සපය අතහැරලා ගියේ කාගේවත් මෙහෙයීමකින් නෙමෙයි. තමන්ගේ උවමනාවෙන්. එහෙනම් අසංකාරිකයි. එහෙනම් එතකොට පෙර භවයේ
එහෙනම් මේ චක්ක ප්‍රසාද රූපය හදන්න ඒ කාමාවචර කුසල්සිත 8න් එකක් ඉදිරිපත් වුණොත් ඒක කුසලයේ විපාකයක්. ඒතර ඒ චක්ක ඉන්ද්‍රියේ කිසිම දුර්වලතාවයක් නැහැ. අතිශය ප්‍රසන්නයි. අතිශය පිරිසිදුයි රූප කලාප. පැහැදිලි රූප කලාප. චක්ක ප්‍රසාද රූපේ. දැන් මේ ගැඹුරින් දේශනා කරන්නේ අභිධර්මයේ තමයි මේක මාතෘකාව දාලා තියෙන්නේ. ඉතින් තේරෙනවද කියලා පොඩ්ඩක් බලන්න. තේරුම් ගන්න උත්සාහ කරන්න. පුළුවන් තේරුම් ගන්න. එහෙනම් ඒ චක්ක ප්‍රසාද රූපය. එතකොට කුසලයේ විපාක. හැබැයි අකුසලයේ විපාක තියෙනවා. කොහොමද? දිට්ඨිගත සම්පයුත්ත සෝමනස්සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සසංකාරික. සෝමනස්සහගතයි. හැබැයි දිට්ඨියත් එක්ක එදිලා තියෙන. වැරදි. සිතුවිලිත් එක්ක. දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සසංකාරික. සෝමනස්සහගත දිට්ඨිගත විප්පයුත්ත. බෙ දිට්ඨිය නේ. තියෙනවා. උපේක්ඛාසහගත දිට්ඨිගත සම්පයුත්ත විප්පයුත්ත. එයාදී වශයෙන් තියෙනවා. එහෙනම් අකුසලයේ විපාකයක් වශයෙන් චක්ක ප්‍රසාද රූපයට ඉදිරිපත් උනේ අකුසල විපාකයක් නම් ඒ චක්ක ප්‍රසාද රූපයේ විකෘති. ඒක ප්‍රකෘති නේ. ඒතර විකෘති කියලා කියන්නේ බාහිර තියෙන රූපේ ඡායාව මේ චක්ක ප්‍රසාද රූපේ ඒ උපේ ඇතුළත් වෙනවා. හැබැයි පැහැදිලි නෑ. එහෙම නැත්නම් ඒ බාහිර රූපය ඒ චක්ක ප්‍රසාද රූපය නැමැති ඔපේ පතිත වෙන්නේ. ඒ චක්ක ප්‍රසාද රූපේ විකෘති. විකෘතුනේ මොන හේතුවෙන්ද? ඒ තමයි අකුසල විපාක. අන්න අකුසලයේ විපාක. එහෙනම් ඒතර චක්ක ප්‍රසාද රූපය හටගත්තේ. ඒතර හොඳට බලන්න. මේක මට අයිති එකක් නෙමෙයි කියන්නේ හේතුව නිසා. අපි මෙච්චර කාලයක් බණ කිව්වේ මේවා අපට අයිති ඒවා නෙමෙයි. මේවා කර්මයේ විසින් නිර්මාණය කරපු ඒවා. ඒතර සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත ඥාන විප්පයුත්ත උපේක්ඛා සහගත ඥාන සම්පයුත්ත විප්පයුත්ත ආදී වශයෙන් එන මහ කුසල්. එතකොට ඒවැ ප්‍රතිඵල වශයෙන් චක්ක ප්‍රසාද රූපය බොහොමත්ම ප්‍රසන්නයි. ප්‍රකෘති තත්ත්වයේ තියෙන්නේ. එහෙනම් ඒකයි කාටද ඒ රූපය? මේ චිත්ත සෛසිකා මේ රූපය ගැන දැන් කතා කරන්නේ. ඒ රූපයයි මටද? ඒ රූපයයි ඇසටද? නෑ, ඒ රූපයයි කර්මයට. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි. ඔය ඇස නොබලා හිතාගෙන හිටියට නොබලට අයිති කියලා නෑ. ඕකයි කර්මයට. කර්මය විසින් නිර්මාණය කරපු එකක්. කර්මය විසින් කර්මය ඉදිරිපත් වෙලා සතර මහා ධාතු උපකාර කරගෙන නිර්මාණය කරපු එකක්. එහෙනම් චක්ක ප්‍රසාද රූපය. සෝත ප්‍රසාද රූපය. තව එකක් තියෙනවා. ඒ කියන්නේ කන. සෝත කියන්නේ කනනේ. ප්‍රසාද රූප. ඒතරේ කන අභ්‍යන්තරයේ තියෙන බාහිර ශබ්දය ඇවිල්ලා ගැටීමට සුදුසු තැනක්. ඒකත් එක්ක නහර සම්බන්ධයි, සියුම් ස්නායු සම්බන්ධයි. එසනේ සිත උපදවලා මොළයට ගෙනියාමේ හැකියාවක් තියෙනවා. සිත උපදවන හෘද වස්තු ඇසුරු කරගෙන ශනේ මොළයට ගෙනියන සියුම් නහරවල ස්නායු පද්ධතියක් තියෙනවා. මොළයත් එක්ක සම්බන්ධ. එහෙනම් සෝත ප්‍රසාද රූපය කර්මය. එතකොට අර කර්මසිත 29 නේ. ඒ 29න් සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත ඥාන විප්පයුත්ත උපේක්ඛා සහගත ඥාන සම්පයුත්ත ඥාන විප්පයුක්ත යදි වශයෙන් ඒ මහ කුසල් සිත් 8න් එකක ප්‍රතිඵලයක් වශයෙන් නම් ආවේ සෝත ඉන්ද්‍රිය අතිශය ප්‍රසන්නයි. හොඳට ඇහෙනවා. දැන් බුදුරජාණන් වහන්සේට දිව්‍ය සෝත දුර තියෙන ශබ්ද හැවුනේ කනින්ද නුවණින්ද? දුර තියෙන ශබ්ද හැවුණා. ඒතරේ සෝත ඉන්ද්‍රිය නුවණත් එක්ක යෙදෙන්නේ. උන සෝත ඉන්ද්‍රිය සෝත ප්‍රසාද රූපය. එහෙනම් කර්මයටයි ටික. ඒතර කර්මය කියන්නේ සිත මූලික වෙලා. ඒතර දැන් චිත්ත චෛතසික රූප. එහෙනම් මේ රූපයන් හටගන්න රූපයන් ක්‍රියාත්මක කරන්න සිත ප්‍රධානද නැද්ද?
සිත ප්‍රධානයි. සිතත් එක්ක හටගත, සිතත් එක්ක පවතින, සිතත් එක්ක ක්‍රියාත්මක වෙන, සිතත් එක්කම නිරුද්ධ වෙන චෛතසිකත් ප්‍රධානයි. මොකද සිතක පැවැත්ම ගෙනියන්න චෛතසිකයක් ඕනේ. චෛතසිකයක ආධාරයෙන් තමයි සිතේ පැවැත්ම අරන් යන්නේ. නැතුව ගෙනියන්න බෑ. එහෙනම් කර්මසිත 29. එතකොට කොමහ කුසල් සිත 8 හෝ අකුසල් සිත 12. ද අකුසල් සිතක්. ලෝභ, ද්වේෂ, මෝහ. ලෝභ මූල 8යි, ද්වේෂ මූල 2යි, මෝහ මූල 2යි. එයින් එකක් නම් ඉදිරිපත් උනේ සෝත ප්‍රසාද රූපය විකෘති. ඒ සෝත ප්‍රසාද රූපේ විකෘති. එහෙනම් ගාන ප්‍රසාද රූප. ගාන කියන ආශ්‍රයට. ගන්ධ සුවඳ දැනගැනීමේ ස්වභාවය. ඒක කර්මයෙන් සකස් වෙච්ච එකක්. බාහිර ගන්ධය හා බාහිර තියෙන සුගන්ධය ඒක වාතයත් එක්ක මිශ්‍ර වෙලා මේ නාස්‍ය අභ්‍යන්තරේ ස්පර්ශ වෙනවා. ඒතර හැදෙන සිතක්. ඒතර ගාන ප්‍රසාද රූපය. ඊටමත්ම හොඳින් ප්‍රකෘති tattve පවතිනවා. අර මහ කුසල් සිත 8. හා ප්‍රකෘති tattweට විකෘති tattweට අකුසල් සිත් 12 එකක්. ජීව ප්‍රසාද රූපය. දිව ප්‍රසාද රූපයක් කියන්නේ පෙර භවවල සිත හැසිරිච්ච ආකාරය. ඒතර පෙර භවවල සිත හැසිරුනේ කොහොමද? අර කාමාවචර කුසල් සිත් 8 එකක එයින් 8න් එකක් නම් ජීව ප්‍රසාද රූපය ප්‍රකෘති ප්‍රසන්නයි, පැහැදිලි, පිරිසිදුයි. ඒකට උපකාරය වුණේ අකුසල් සිත් 12න් එකක් නම් ඒක යම් විකෘතිතාවයක් ඇති වෙයි. එහෙනම් ජීව ප්‍රසාද රූපය කාටයි තිකත්? Tamanටයි තිකත්. ඒ නිසා තමයි මම මගේ කියලා ගන්න දෙයක් නැහැ කියලා කියන්නේ. මම කියන්නත් බෑ, මගේ කියන්නත් බෑ, මට අයිතිවාසිකම් කියන්නත් බෑ. කර්මයට අයිති. කාය ප්‍රසාද රූපය. ତර කාය ප්‍රසාද රූප කියන්නේ කය. දැන් කය දැන් විකෘති කයවල් තියෙන ප්‍රකෘති කය තියෙන ශරීරව. දැන් බුදුරජාණන් වහන්සේගේ ශරීරය ඊ타ත්ම ප්‍රකෘති ප්‍රසන්න, ඊ타ත්ම පැහැදිලි, පිරිසිදු. ඒ ශරීර වර්ණය කිනිහිරි මලේ වර්ණයයි. ඇද්දල පාට. ඊටත් වඩා වර්ණවත් කිනිහිරි මලේ පාට. ඒ බුදුරජාණන් වහන්සේගේ ශරීරය. ඒතර තථාගතයන් වහන්සේ අපි දන්නවා 32ක් පුරුෂ ලක්ෂණ තියෙනවා. අපි අහලා තියෙනවා. ලක්ෂණ. තවත් කිසිම කෙනෙකුට පිළිහිටන්නේ නැති ලක්ෂණ 32ක්. සෝබන. ඒතර මේ ලක්ෂණ 32ක් පිළිහිටුවේ අර කාමාවචර කුසල් සිත්වල ප්‍රතිඵල වශයෙන්. ඒ කාමාවචර කුසල් සිතේ සෝමනස්සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිතකින් ප්‍රතිසන්දි ගත්තේ. සතුට සහගතයි නුවණත් එක්ක කාමාවචර මහා කුසල් සෝමනස්සහගත ඥාන නුවණත් එක්ක ඥාන සම්පයුක්ත අසංකාරිකයි තමන්ගේ උමවනාවේ. එහෙනම් අනාදිමත් කාලයක් සංසාරේ සරසංඛ්‍ය කල්පලක්ෂය පාරමිතා පුරුපේකේ අතිශය භවෙන් භවයට අරගෙන ආවේ කුසල් සිත් පරම්පරාවක්. අකුසල් සිත් උද්ගෙනාව. ඒකේ විපාකත් විඳ බව ඔයත් දන්නවා. කර්ම 11ක් විපාක දුන්නා කියලා සඳහන් වෙනවා. තුනට අමාරුවක්, හිසේ අමාරුවක්, ආදි වශයෙන් පාදේ තුවාල වීම, ආහාර නැතිවීම මාස 3කට ආදි වශයෙන්. ඒතකොට ආදි වශයෙන් 11ක් විපාක දුන්නා කියලා තියෙනවා. එහෙනම් අකුසලුත් පස්සෙන් ඇවිල්ලා තියෙනවා. එහෙනම් එතකොට කාමාවචර මහා කුසල සිත 8න් එකක් තමයි පැහැදිලිව මේකෙනුත් පළවෙනි එක. ඒ නිසා කාය ප්‍රසාද රූපය අතිශය ප්‍රසන්නයි. ඒ වගේ ශරීර පිහිටලා තියෙන කාටද? අනිත්‍යයට තියෙනවද? නෑ. එයි අනිත්‍යයට තියෙනවා යම් ආකාරයක. හැබැයි අකුසලුත් ක්‍රියාත්මක වීම නිසා කුසල් සිත් 12 ඒ ක්‍රියාවන්ුත් සහ සම්බන්ධ නිසා
අර වගේ වර්ණවත් වෙන්නේ, අර වගේ පැහැදිලි පිරිසිදු වෙන්නේ නැහැ. කාය ප්‍රසාද රූපය. අතිශය ප්‍රසන්න වෙන්නේ. ඒ අතිශය ප්‍රසන්න උනේ අතිශය පැහැදිලි පිරිසිදු දෙකම් කළු කෙනෙකුට දැක්කාම තව කීප වරක් බලන් ඉන්න. අපි දන්න වක්කලි හාමුදුරුවෝ මහණුනේ බුදුරජාණන් වහන්සේගේ ලස්සනම බලන්න. එතකොට එහෙනම් දැකීමට ප්‍රියයි. ඒ දැකීමට ප්‍රිය ස්වභාවයෙන් ඉපදුනේ. අර කාමාවචර මහ කුසල්සිත අටෙන් එකක තමයි ප්‍රතිසන්දිය. එහෙනම් සිතේ ස්වභාවය නෙමෙයිද මේ රූපවලට ප්‍රත්‍ය? රූපවලට උපකාර උනේ. මෙතන හරි පැහැදිලි, හරි පිරිසිදුයි. ඒ රූප කලාපවල ස්වභාවයට නියත වශයෙන් ප්‍රත්‍ය උනේ පෙර භවවල සිතේ හැසිරීම. ඒ සිතේ හැසිරීමට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චේතනා කියන වචනය. චේතනා කියන්නේ කර්ම. ඒතර කර්මසිත විසින් නෙමෙයිද මේ නිර්මාණය කළේ. එහෙනම් චක්ක ප්‍රසාද රූප, සෝත ප්‍රසාද රූප, ගාන ප්‍රසාද රූප, ජීව ප්‍රසාද රූප, කාය ප්‍රසාද රූප. ඒතර මේ පහ ඒ ආකාරයට සෝබන වශයෙන් හෝ අසෝබන වශයෙන්, ලස්සන වශයෙන් හෝ නැත්නම් ප්‍රකෘති වශයෙන් හෝ විකෘති වශයෙන් ඉදිරිපත් උනේ දෙආකාරක කර්ම. කුසල කර්ම, අකුසල කර්ම. ඒකට කියව පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර. ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍ය උපකාර, පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර. කුසල අකුසල සිත් දැන් පැහැදිලිද? දැන් තේරෙනවද? වැටහෙනවද? මහ භූත හතර නිසා පවතිනා උපාදාය රූප 24න් බාහිර රූප තියෙනවා. පහක්. ඇසට පේන රූප. ඒවත් මහ භූත හතරෙන් වෙන ධර්මතාවයක් නෑ. හැබැයි ඒවට කර්මය අදාළ නෑ. හැබැයි ඒ වගේ ප්‍රසන්න රූප දැකලා හටගන්න සිතට නම් කර්මය අදාළයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කු ප්‍රසාද රූපය අසුරු කරගෙන විපාක සිත් දෙකක් තියෙනවා. මොකක්ද? අකුසල විපාක සිත හා කුසල විපාක සිත. තර අකුසල විපාක සිතට නම් අපට ඒ චක්ක ප්‍රසාද රූපයේ ඉදිරියේ තියෙන දුර්වර්ණ රූප. කුසල විපාකේ වශයෙන් නම් ඒ චක්ක ප්‍රසාද රූපයේ ඉදිරියේ තියෙන ඊ타ත්ම ලස්සන ප්‍රණීත දෙකම් කළු රූප. ඒකයි අපි කියන්නේ. එතකොට විපාක සිත් දෙකක්. අකුසලයේ විපාක දුර්වර්ණ රූප, කුසලයේ විපාක ඊ타ත්ම මනරම් ලස්සන පිරිසිදු රූප. අපි කියන්නේ එකයි ඒවා තියෙනවා මහා මන්දිරවල, සිටු මැදුරුවල, රජමාලිකාවල් වල. සාමාන්‍ය මධ්‍යම පැලැන්තියට තියෙන ඊට වඩා දුර්වර්ණ රූප. ඊටත් වඩා හොඳටම දුර්වර්ණ රූප ඒ විපාක සිත් උපදවනවා පැල්පත් වල ඉන්න අයට. ඒතර විපාක සිත් කුසල විපාක, අකුසල විපාක. චක්ක ප්‍රසාද රූපය අසුරු කරගෙන. ඒක බාහිර රූප තමයි කතා කරන්නේ. හැබැයි ඒ බාහිර රූපත් පඨවි, ආපෝ, තේජෝ, වායෝ. වර්ණ, ගන්ධ, රස, ඕජා. හැබැයි ඒවා කර්මය සම්බන්ධ නැහැ. කර්මය සම්බන්ධ මේ අධ්‍යාත්මික රූප වලට විතරයි. කර්මය සම්බන්ධ. බාහිර පුච්චලෙක් හිටියොත් එයාට කර්මය සම්බන්ධයි. ඇසට පේන රූප ඇවිල්ලා අපි කියන්නේ අජීවී සජීවී කියලා. අජීවී. හැබැයි එහෙනම් සෝත ප්‍රසාද රූපය ඉදිරියේ තියෙනවා ශබ්ද. ඒතර ඒ ශබ්ද කුසල විපාක, අකුසල විපාක කියලා දෙකයි. සෝත ප්‍රසාද රූපයත් එක්ක ගැටෙන්නේ. කුසල විපාක මොනවාද? තාම මිහිරි හඬවල්. ඊටාත්ම මිහිරි හඬවල්. අපි දන්නවා අපිට ඒක දැන් උදාහරණයක් කිව්වොත් ඔය විශාල ගෙවල් වල, රජමාලිකාවල් වල, සිටු මැදුරු වල, මහා මන්දිරවල ඒ සංගීත භාණ්ඩ තියෙනවා ලක්ෂ ගණන් වටිනේවා. ඒවෙන් නිකුත් වෙන ශබ්ද අතිශය මිහිරි. හැබැයි එකක් සාමාන්‍ය මධ්‍යම පැලැන්තිය කෙනෙකුට ගන්න බෑ. සාමාන්‍ය පැල්පත් දුප්පත් කෙනෙකුට හිතන්නත් බෑ. එහෙනම් එතනක් තියෙනවා
අකුසල විපාක කුසල විපාක කියලා සිත් දෙකක්. ඒ සෝත ප්‍රසාද රූපය අසුරු කරගෙන. ඒ අකුසල විපාකයේ සිත් තමයි අර පැල්පත්වල ඉඳගෙන ඊටාත්ම අර අමිහිරි ශබ්ද නිරන්තරයෙන් එන්නේ. අමිහිරි ශබ්ද. ඒ අනුව සිත් හැදෙන්නේ යට. අර මධ්‍යම පැලැන්තියේ ඉන්න අයට හැදෙන ඒ සෝත ප්‍රසාද රූපය එක්ක හටගන්න කුසල විපාක අකුසල විපාක සිත සාමාන්‍ය තරමක්. ඒක එච්චර ප්‍රසන්න නෑ. ඒක එච්චර දැකුම් කළු නෑ. ඒ ශබ්ද රූපය. ඒතර අර මහා මන්දිර සිටු මැදුර රජමාලිකාවල් වල ඉන්න අයගේ තියෙන විවිධ සංගීත භාණ්ඩ වලින් නිකුත් වෙන ශබ්දේ අතිශය ප්‍රසන්නයි. සිතට හොඳ සෝමනස්සහගත විඥානයක් උපදවන්නේ සෝත විඥානයක්. සෝමනස්සහගත අතිශය සෝමනස්සහගතයි. ඒ සෝත විඥානි. ඒතර දැන් අකුසල විපාක කුසල විපාක කියලා දෙකයි. ඒතර අකුසල විපාකයේ තමයි පැල්පත්වල ඉන්න අයගේ එයාලත් යම්කිසි ඔය කම්බි කැල්ලක් කරන් මුණ බට කැල්ලක හරි ගහගෙන ඒකෙනුත් යම් සංගීත භාණ්ඩයක් මොකක් හරි එක හදාගෙන එහෙම නැත්නම් පිඟානක් අරගෙන ඒකට තට්ටු කර කර යම් සංගීතයක් හදාගන්න. දර මධ්‍යම පැලැන්තියේ ඉන්න අයත් යම් යම් සංගීත භාණ්ඩ තමන්ගේ වත්කම් වල හැටියට අරගෙන ඒ සංගීත භාණ්ඩ වල රසය වින්දනය කරනවා. ඒ කියන්නේ සෝත විඥාන හදන්නේ. ඒතර එතන තියෙන්නේ ඒ අර කුසල විපාක හැබැයි ඒක ප්‍රණීත නැහැ. මධ්‍යම ආකාරයෙන්. ඒතර අර සෝත ප්‍රසාද රූපයේ පැල්පතේ ඉන්න මිනිස්සයාට හැදුවේ කුසලයේ විපාකයක් වශයෙන්. නමුත් අකුසලයේ විපාකයක් වශයෙන් ඒ සෝත ප්‍රසාද රූපේ බාහිරින් ගන්න තියෙන ශබ්ද ආරම්මණය අතිශය හීනයි. අර මහා මන්දිරවල ඉන්න අයට අතිශය ප්‍රණීතයි. දැන් කුසල විපාක අකුසල විපාක කියලා දෙකයිද? හොඳට බලන්න. මේ චිත්ත චෛතසිකයන් රූපයන් එක්ක රූප ධර්මයන් එක්ක ක්‍රියාත්මක වෙන ආකාරයයි පැහැදිලි කරන්නේ බෑ ගැඹුරුයි. හැබැයි තේරුම් ගන්න පුළුවන්. ගාන ප්‍රසාද රූපයත් එක්ක සම්බන්ධ වෙන්නේ බාහිර ගන්ධය. ඒකත් රූපයක්. බාහිර ගන්ධය කියන්නේ රූපයයි. දැන් මේ කතා කරන්නේ රූප විභාගයේ බාහිර රූප ගැන. ගන්ධ රූපය. එතකොට මේ ගන්ධ රූපය විපාක දෙකයි. කුසල විපාක අකුසල විපාක. අර ඊටම උසස් තැන්වල ජීවත් වෙන උසස් කියන්නේ ධනවත් අධ්‍යාත්මයෙන් උසස්ද කියන්නේ ඉතින් ඒ අයලා තමයි දන්නේ. එහෙම නැතුව යම් සාල ධනවත් පුච්චරයා මේ මහා මන්දිර සිටු මැදුරු රජමාලිකාවල් වල තියෙන ඒ අයලා පාවිච්චි කරන ඉතාමත්ම මිල අධික සුවඳ වර්ග. ඉතාමත්ම මිල අධික සුවඳ වර්ග. කල පාවිච්චි කරනවා. ඒතර ඒ අනුව ඒගොල්ලන්ට ගාන විඤ්ඤා ගන්ධ සුවඳ දැනගැනීමේ සිත එලට හැදෙනවා. ඒතර ඒ සුවඳ දැනගැනීමේ සිත අතිශය ප්‍රසන්නයි. අතිශය ඉහළයි. අර මධ්‍යම පැලැන්තියේ ඉන්න අයත් යම් කිසි සුවඳ වර්ගයක් පාවිච්චි කරනවා. ඒතර ඒක අරතරන් ප්‍රණීත නැහැ. අර මහා මන්දිරවල ඉන්න අය තරම් ප්‍රණීත නැහැ. එලත් යම් ආකාරයක සුවඳක් පාවිච්චි කරලා ඒකෙන් අර ගාන විඥාන උපදවා ගන්නවා. ගාන විඥාන උපදවා ගන්න. පැල්පත්වල ඉන්න අයත් මොනවා හරි දෙයක් ශරීරේ පුරා තවරගෙන ඒකෙනුත් යම් ආස්වාදයක් ලබනවා. එහෙනම් ඒ ගාන විඥාන උපදින කුසල විපාක හා කුසල විපාක වශයෙන් අර අතිශය ප්‍රණීත ආකාරයට ගාන ප්‍රසාද රූපය පිහිටලා තියෙනවා. ඒකෙන් ලබන ආස්වාදයට අතිශය ප්‍රණීතයි. ඒ ආස්වාදය ලබන්න උපකාර කරන්නේ බාහිර ගන්ධ රූපය අතිශය මිල අධික ඉහළ වර්ගයක්. නැත් කුසලයේ විපාක. අකුසලයේ විපාක. එතකොට අර අකුසලයේ විපාක විඳිනවා අර ගාන ප්‍රසාද රූපය කුසල කර්මයේ ප්‍රතිඵලයක් වශයෙන් මනුස්සාත්ම භවය ලැබලා දීලා ගාන ප්‍රසාද රූපය හදලා දීලා තිනවා. හැබැයි ඒකෙන් අර උසස් පැලැන්තියේ අය විඳින ආස්වාදයේ විඳින්න බෑ එයාට. ඒක තමයි අකුසල විපාක. ඒ සිත හැදෙන්නේ. ඒතර එතනත් හැදෙන්නේ ගාන විඥානය.
අර මහා මන්දිරවල ඉන්න අයට හැදෙන්නේත් ගාන විඥානයක්. ගඳ සුවඳ දැනගැනීමේ සිතක් විතරයි. අර පැල්පත් වල ඉන්න අයට හැදෙන්නේත් ගඳ සුවඳ දැනගැනීමේ සිතක් විතරයි. හැබැයි වෙනස්. මධ්‍යම පැලැන්තේ ඉන්න අයටත් හැදෙන්නේ ගඳ සුවඳ දැනගැනීමේ සිතක් විතරයි. හැබැයි කුසල අකුසල විපාක සිත් දෙකයි. දැන් පැහැදිලිද? කුසල විපාක අකුසල විපාක. රස රූපය. රසේ රූපය. බාහිර ආහාරය. ඒ දිවේ තියෙන රසය ඒක රූපයක්. අර උසස් පැලැන්තියේ ජීවත් වෙන අය ගන්න ආහාර මොන වගේද? ඒ ආහාර සකස් කරනකොටත් අහල පහලටත් සුවඳ හමනවා. අහල පහලට සුවඳ හමනවා. ඒවා දිවේ තියෙනකොට ඒගොල්ලන්ට උපදින චිවා විඥාන කුසල විපාක. කුසල විපාක. ඒ අතිශය ප්‍රණීත ආහාර. ඒ ප්‍රණීත ආහාර වල රසය වින්දනය කරනවා. ඒ කුසල විපාක සිත්. ඒවලට හැදෙන සිතක් විතරයි. ඒක තමයි විපාක සිත් කිව්වේ. එතකොට ඒකට උපකාර වුණේ රස රූපය. හැබැයි අතිශය ප්‍රණීතයි. මධ්‍යම පැලැන්තේ ඉන්න අය යම් ආහාරයක් හදා ගන්නවා. ඒ ව්‍යංජන දෙකක් තුනක් හෝ හතරක් වගේ එහෙම හදා ගන්නවා. හැබැයි අර උසස් පැලැන්තියේ අයකි වගේ තරම් ප්‍රණීත නැහැ. ඒතර එක්කලංගේ ඒ චිවා විඥාන යම් මධ්‍යම ප්‍රමාණයකට. එතකොට අර පැල්පත් වල ඉන්න අයට එක ව්‍යංජනයයි. සමහර විට ව්‍යංජනයකුත් නැහැ. යම් දෙයක් කුසට දා ගන්නවා. එයාලටත් විපාක සිත්. මධ්‍යම පැලැන්තේ ඉන්න අයටත් විපාක සිත්. අර උසස් පැලැන්තේ ඉන්න අයටත් විපාක සිත්. කුසල විපාක අකුසල විපාක. දැන් තියෙනවද? එතකොට ඒකට උපකාර වුණේ අර බාහිර රස රූපය නෙමෙයිද? දැන් එතකොට සිතුවිලි රූප ධර්මයන්ට ප්‍රත්‍යද? ආහාර ගන්න කෙනෙක් නෑ. සිතුවිලි නාම ධර්මයන් රූප ධර්මයන්ට ප්‍රත්‍යයි. ඒතර කාය ප්‍රසාද රූප. ඒකට ගෝචර වෙන්නේ බාහිර සීත උෂ්ණ. අර උසස් පැලැන්තේ ඉන්න අයට යම් කිසි වෙලාවක රස්නයක් දැනුනොත් එයාලා ශරණෙන් AC එකට යනවා. එයාලා කැමති නැහැ රස්නේ දාඩිය දානකොට රස්නේ දුක විඳින්න එයාලා කැමති නැහැ. ශරණෙන් එයාලා AC එක එනත සීත කරන කාමරයට යනවා. එයාලට යම් අධික සීතලක් දැනෙනවා. එයාලා ඒක නිවලා ඒක දන්නව ඇත්ත විශාල මහා මන්දිරවල රජමාලිකාවල් වල මහා මැදුරවල ඉන්න අයට ඒක මාරු කරන්න පුළුවන්. සීත වෙලාවට උෂ්ණ උෂ්ණ වෙලාවට සීත. මේ කුසලයේ විපාක. එතකොට කාය විඥානය හැදෙන්නේ. ඒ පහස්ස නිසා හැදෙන සිත කාය විඥානයයි. හැබැයි ඒකට උපකාර වුණේ අර පොට්ටබ්බ රූපයයි. එහෙනම් ඒ පොට්ටබ්බ රූපය ප්‍රත්‍ය වුණේ කුසල විපාක. පෙර සංසාරේ කරගත්ත කර්මද නැද්ද? කර්ම. ඒතර අර අතිශය දුගී පැල්පතක ඉන්න මිනිස්සයාට යට රස්නේ විපාක විඳින්න වෙනවා. යට රස්නේ වෙලාවට සීත හොයන්න ක්‍රමයක් නැහැ. සීතල වෙලාවට රස්නේ හොයන්න උණුසුම හොයන්න. එයා බොහොම අමාරුවෙන් ඒක යම් ආකාරයකට මැඩ පවත්ව ගන්න. අරගොල්ලන් බොහොම පහසුවෙන් ඒ කටයුතු කරනවා. මධ්‍යම පැලැන්තිය අය එයාගේ වත්කම් අනුව ඒ කටයුතු සිද්ධ කර ගන්නවා. දැන් කුසල විපාක අකුසල විපාක නෙමෙයිද? එහෙන් දෙකයි, කනෙන් දෙකයි, නාසයෙන් දෙකයි, කයෙන් දෙකයි, දිවෙන් දෙකයි, කයෙන් දෙකයි. විපාක සිත්. එහෙනම් බාහිර රූප. ඒ වගේම තියෙනවා භව රූප දෙකක් කියලා එකක්. භව රූප කියන්නේ ස්ත්‍රී පුරුෂ. ඒ භව රූපත් පඨවියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕචා කාය ප්‍රසාද රූප ජීවිත ඉන්ද්‍රිය රූපෙන් පාලනය කරන්නේ. මේ චිත්ත සෛසික මේ කතා කරන්නේ රූප ගැන. පරමාර්ථ ධර්ම හතරයි. අනිත් එක නිවන. දැන් නිවන කියන එක කියන්න වෙලාවක් නැහැ. දැන් භව රූප දෙකයි. ස්ත්‍රී පුරුෂ. දැන් තවත් එකක් තියෙනවා. නපුංසක. දැන් කර්ම සිත් විසින් තමයි හදන්නේ.
අකුසල් සිත් වලින් හැදුවා නපුංසක භාව රූප. කුසල් සිත් වලින් හැදුවා ඊටමත් ප්‍රකෘති නිවැරදිව පවතින ඉන්ද්‍රිය. ඒ ධර්මයන් කුසලයේ විපාක. අකුසලයේ විපාකයක් වශයෙන් ඒ භාව රූපයන් විකෘති කළා. දැන් අතට ඒ අනුව යට සිත් හැදෙනවා. ඒ අකුසලයේ විපාක සිත්. අයියෝ මටයි මෙහෙම උනේ. ඒ අනුව ය පසුතැවෙනවා, දුක් වෙනවා, ශෝක වෙනවා, කනගාටු වෙනවා. ඒ අකුසලයේ විපාක සිත්. කුසලයේ විපාක සිත්. ඒ භාව රූප ඊ타ත්ම හොඳින් පිහිටලා තියෙනවා. ඒවෙන් යම් සතුටක්, සොම්නසක්, ආස්වාදයක් ලැබලා ඒ කුසලයේ විපාක සිත්. එහෙනම් දැන් මේ සිත් රූප ධර්මයන් එක්ක ක්‍රියාත්මකද? චිත්තචෛතසික රූප. ඒ සියල්ලම එතකොට හේතුන්ගෙන් ඇතිලා තියෙන්නේ. ඔක්කොම හේතුන්ගෙන්. චිත්තචෛතසික රූප. නිර්වාණය හැර ඊකට තියෙන හෘද වස්තු රූපය. හෘද වස්තු රූපය ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. මොන ප්‍රත්‍යයෙන්? කර්ම ප්‍රත්‍යයෙන්. පෙර භවයේ කර්මය. එතකොට කුසල විපාක අකුසල විපාක කියලා දෙකයි. පුංචි කාලේම ඉඳලාම එයාගේ හෘද වස්තුව දුර්වලයි. සමහර අයගේ හොඳට තියෙනවා. අවුරුදු 70ක් 80ක් හෘද වස්තුව හොඳට වැඩ කරනවා. ක්‍රියාත්මකයි. එහෙනම් කුසල විපාක අකුසල විපාක කියලා දෙකයිද? කුසල විපාක අකුසල විපාක කියලා දෙකයි. කුසල විපාකයක් වශයෙන් හෘද වස්තුව ඊ타ත්ම ප්‍රකෘති තත්ත්වයේ තියෙනවා. අකුසලයේ විපාක අර කුසල් සිත් 12 එකක් විපාක වශයෙන් අර කාමාවචර මහ කුසල් සිත් 8 එකක් කුසල විපාක වශයෙන් ඊටාත්ම ප්‍රසන්නයි. අකුසල විපාකයේ වශයෙන් එනම් ඒ හෘද වස්තු රූපය යම් ආකාරයක දුර්වලයි. ඒකනේ සෑම දිනකටම බයිපාස් කරන්නේ. සෑම දිනකටම බයිපාස් අවශ්‍ය වෙන්නේ. අවුරුදු 80 90 කවදාවත් බයිපාස් එකක් හෘද වස්තුවේ යම් දුර්වලතාවයක්, දුබල බවක් පෙන්වන්නේ. සමහර අයට පුංචි කාලේ ඉඳලා තියෙනවා. පපේ මහන්සිය. ඔයත් දන්නවා ඒක හොඳට. එහෙනම් කුසලයේ විපාක අකුසල විපාක. එතකොට කාමාවචර මහ කුසල් සිතට කුසල විපාක අකුසල සිතට අකුසල විපාක. දැන් මේ කෙටියෙන් කියන්නේ මේවත් මම කියවනේ කාණ්ඩ 42000ක් තියෙනවා කියලා. අභිධර්ම පිටකේ. එතකොට චිත්තචෛතසික රූප. මෙතෙන් තව තියෙනවා ආහාර රූපය, පරිච්ඡේද රූපය, ජීවිතේන්ද්‍රිය රූපය, ඒ වගේම විඤ්ඤාප්ති රූප දෙකක්, කාය විඤ්ඤාප්ති, වචී විඤ්ඤාප්ති, ඒ වගේම විකාර රූප තුනක්, ලහුතා, මුදුතා, කමඤ්ඤතා, ඒ වගේම ලක්ෂණ රූප හතරක්, උපචය, සන්තති, ජරතා, අනිච්චතා කියලා. ඒ වල රූපයක ලක්ෂණ. මෙන්න මේ ආදි වශයෙන් 28ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. රූප 28ක්. ඒතර ඒ 28ම මහ භූත 4 නිසා පවතිනා උපාදාය රූප 24ක්. ඒතර 24යි 4යි 28යි රූප. අනිත් එක තමයි නිර්වාණය. නිර්වාණය හෙවත් නිවනට නම් මේ චිත්ත චෛසික රූප කියන මේ ධර්මයන්ගේ නොපැවැත්මයි නිවන. සිත පැවැත්මක් නැහැ. චෛතසිකයන්ගේ පැවැත්මකුත් නැහැ. අභ්‍යන්තර රූපවල පැවැත්මකුත් නැහැ. ඒතන නිවන. ඒ නිර්වාණය දෙආකාරයි සෝපදිශේෂ අනුපදිශේෂ. එහෙම නැත්නම් ක්ලේශ පරිනිර්වාණය, ස්කන්ධ පරිනිර්වාණය. අපට අවශ්‍ය කරලා තියෙන්නේ වර්තමානයේ ලබාගත් මනුෂ්‍ය ජීවිතය තුළින් ඒ ලබාගත් මනුෂ්‍ය ජීවිතය ඊ타ත්ම නිවැරදිව පරිහරණය කරලා මේ චිත්ත චෛතසික රූප කියන අධ්‍යාත්මික රූප කියන මේ ධර්මතාවයන්ට ක්‍රියාත්මක වීම තවත් භවයකට ගෙන යන්නට තියෙන ඉඩ කඩ අහුරන එක. තවත් භවයකට ගෙන යන්න අවශ්‍ය නැහැ. මේ සිතත් චෛතසිකත් ඒවට කියන්නේ නාම ධර්ම 28ක් රූප ධර්ම තවත් භවයකට ගෙන යන්න උනොත් නියත වශයෙන්ම එතන තියෙන දුකේ පැවැත්මක්. දැන් කුසල විපාකات පෙන්වනවා අකුසල විපාකات පෙන්වනවා. හැබැයි සියලු දෙනාට අර මහා මන්දිර රජමාලිගාවල් වල ජීවත් වෙන අයටත් ජාති දුක්ඛය තියෙනවා, ජරා දුක්ඛය, ව්‍යාධි දුක්ඛය, මරණ දුක්ඛය, ශෝක දුක්ඛය, කනගාටු දුක්ඛ, හැඬීම් වැළපීම්, දුක්ඛ දෝමනස්යන්, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම, කැමැති දෑ නොලැබීම, අකමැති දේවල් ලැබීම, ඒ සියල්ල තියෙනවා අර මහා මන්දිරවල ජීවත් වෙන අයටත්.
පැල්පති ජීවත් වෙන අයටත් ඒවා තියෙනවා. ඒ නිසා ඒ සියලු දෙනාම දුක්වල උරුමකාරයෝ චිත්ත චෛතසික රූප කියන ධර්මතාවයන්ගේ යම් තැනක නොපැවැත්මක් ඇද්ද ඒ නිවනයි. එහෙනම් චිත්ත චෛතසික රූප කියන ධර්මතාවයන් හටගන්න හේතුවක් ඕනි. නිර්වාණයට හේතුවක් අවශ්‍ය නැහැ. නිර්වාණය කියන්නේ නිවීමයි. නොපැවැත්මයි නිවන කියන්නේ. තයි ධර්ම දේශනාව අවසන් කරනවා. මාත්‍රිකාව පරමාර්ථ ධර්ම සතර පහදා දෙන්න. සිත බෙදෙන්නේ කවර කරුණු වලින්ද? සිත පළමු කොට බෙදෙන්නේ කෙසේද? ගැඹුරු ප්‍රශ්නයක්. ඉතින් ගැඹුරෙන්ම තමයි උත්තර දෙන්න තියෙන්නේ. අභිධර්මයේ ගැඹීරයි. පුළුවන් හැබැයි තේරුම් ගන්න. අභිධර්මයේ ඉගෙන ගත්තොත් යම් ආකාරයකටවත් තේරුම් ගත්තොත් මේ විශ්වයේ ක්‍රියාත්මක වෙන ධර්මතාවයේ තේරුම් ගන්න හරිය පහසුයි. මේ නාම රූප දෙක මොකද්ද මේ කරන විකාරය කියලා. මේ නාම රූප දෙක මහ විකාරයක් කරන්නේ. අපිව මුලා කරලා, අපිව රවට්ටලා, අපිව නිරයට ඇදලා දාලා, പ്രേත ලෝකයට, තිරිසන් ලෝකයට ඇදලා දාලා මේ කරන විකාරය බලන්න පුළුවන්. මේ අභිධර්මයේ පිළිබඳව යම් ආකාරයක හෝ ප්‍රමාණයක් යම් ආකාරයකට හෝ තේරුම් ගත්තොත් දායකත්වයේ මේ උතුම් ධර්ම දේශනය සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ දරුවන් දෙදෙනා ලේලිය මුණුබුරන් දෙදෙනා වන සදෙව් කිත්නුක හිරුණ මතීෂ සහ රාණි සමරනායක මෑණියන්ගේ සහෝදර සහෝදරයන් ඇතුළු පවුලේ සෑම දෙනා විසින් බණ්ඩාරගම ගම්මන් පිළපදිංචි රාණි සමරනායක මෑණියන්ගේ 2021 නොවැම්බර් මාස 19 වන අද දිනට යෙදෙන 69 වන ජන්මදිනය වෙනුවෙන් එතුමියට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම පරලෝසපත් පියාණන් වන සිරිසේන ප්‍රනාන්දු මහතාටත් මෙම උතුම් ධර්ම දේශනාමය පුණ්‍ය කුසල් අනුමෝදන් වී සසර ගමන කෙටි වේවායි ප්‍රාර්ථනා කරන අතර මීට සමගාමීව රාණී සමරනායක මෑණියන්ගේ දයාබරමව පියාණන්දනිය සහ මාමණ්ඩිය ඇතුළු මිය පරලොව ගියා වූ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මෙම පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා. තවද පැතිරීගෙන යන්නා වූ කොවිඩ් සංගතයන් සියලු ලෝකවාසීන් ආරක්ෂා වීමටත් මෙම ධර්ම දේශනාමය පුණ්‍ය කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එනම් මෙතෙක් රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තිය එනම් සඳහන් කළ නොකළ යම් තාක් අයද්ද පින් බලාපොරොත්තුව මේ පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා සැපෙන් සැපයටපත් වේවා සෑම කෙනෙක්ම උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම්මේ ඥාතීනං හෝතු කියන ගාථාවන් කියන්නේ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ දෙවියන්ටත් පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. අවසාන වශයෙන් රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තිය ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සෑම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං